everyone. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ඔයගොල්ලෝ හැමෝටම. You are warmly welcome to the Realistic English program. ඔබ සියලු දෙනාම Realistic English program එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද දෙමාපිය රැස්වීමක් විදිහට අපි Zoom meeting එකක් තියලා මේ රැස්වීම තියන්න තීරණය කරලා තියෙද්දි මේ වීඩියෝ එකක් විදිහට ඔයාලට මේ introduction program එක ගෙනාවේ මොකද කියලා පළමුවෙන්ම හඳුන්වා දීමක් කරන්න. අපි Zoom meeting එකක් තියලා මේ පැහැදිලි කිරීමක් කරන්න යන්නේ. මේ පැහැදිලි කිරීම කරන්න ගියොත් ලොකු බාධා කටයුතු පැමිණෙනවා. ඒ කියන්නේ බබාලගේ ഘോഷාකාරී තත්ත්වයක්, සමහර වෙලාවට අපිට ඉන්ටර්නෙට් ප්‍රශ්න එන්න පුළුවන්, සිග්නල් ප්‍රශ්න එන්න පුළුවන්. මෙන්න මේ වගේ දේවල් වලින් බැහැරව ඉතාමත් සුපැහැදිලිව මේ රියලිස්ටික් ඉංග්‍රීසි ප්‍රෝග්‍රෑම් එක කියන්නේ මොකක්ද කියන එක ඔයාලට පැහැදිලි කරලා දෙන්න නිසායි මේ වීඩියෝ එකක් විදිහට අද ඔයාලට පේරන්ට්ස් මීටින් එක ගෙනල්ලා තියෙන්නේ. ඉතින් මේ සම්පූර්ණ වීඩියෝ එක අවසානය වෙනට නරඹලා මෙතන දැන් ඇවිල්ලා ඉන්නවා නර්සරි 1 සහ 13 අතර ළමයිනුත් නර්සරි බබාලා සියලු දෙනාම අද මෙතනට කැඳවලා තියෙනවා. ඉතින් මේ වීඩියෝ එක අවසානය වෙනට බලලා නරඹලා ඔයාලට හිමි ස්ටඩි ගෲප් එක තෝරගෙන ඒ ගෲප් එකට ගිහිල්ලා අධ්‍යයන කටයුතු කරන්න හැකියාව මේ වීඩියෝ එක බලුවාට පස්සේ ඔයගොල්ලෝ හැමෝටම ලැබෙනවා. ඉතින් මුලින්ම පැහැදිලි කළොත් මම කවුද කියන එක පැහැදිලි කරලා ඉන්න ඕනේ. හේතුව තමයි මෙතෙන්ට ඇවිල්ලා ඉන්නවා විවිධ මාර්ගයන්ගෙන් දෙමාපියන්. සමහර විට අර දෙමාපිය කවියට අපි පෝස්ට් දානවා. එහෙම නැත්නම් පෞද්ගලිකව මට WhatsApp වලින් ඇවිල්ලා මේ ගෲප් එකට ඇඩ් වුණා ඉන්නවා. ඉතින් මේ සෑම සියලු දෙනාටම පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ කවුද? ඉසුරුමුදලිගේ සර් කියන්නේ කවුද? මොනවද තියෙන සුදුසුකම් මේ විදිහට අපිට ඉංග්‍රීසි අධ්‍යාපනය අපේ බබාලට ලබා දෙන්න. අනිත් කාරණාව තමයි මේක නොමිලේ ප්‍රෝග්‍රෑම් එකක් කියලා තියෙන්නේ. ඉතින් මේක ඇත්ත නැත්ත බලන්න තමයි අද මේ හැමෝම ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ප්‍රෝග්‍රෑම් එක ගැන හඳුන්වන්න කලින් මම කවුද කියන විස්තර ටික කියලා එන්නම්. මම ඉසුරුමුදලිගේ සර්. මම ගිය අවුරුද්දේ අවසානයේ වෙනකොට කැලණිය විශ්වවිද්‍යාලයේ BA ඩිග්‍රී එකක් කම්ප්ලීට් කරලා තියෙනවා. ඒත් එක්කම ඔයගොල්ලෝ දන්නවා කොළඹ ඇක්වයිනස් යුනිවර්සිටි කොලෙජ් එකේ ඉංග්‍රීසි පිළිබඳ ඩිප්ලෝමා එකක් අරගෙන තියෙනවා. ඒ වගේම ඕපන් යුනිවර්සිටි එක නාවල කොළඹ ඕපන් යුනිවර්සිටි එකේ නීතිය පිළිබඳව උපාධියක් ඩිග්‍රී එකක් අරගෙන තියෙනවා. ඒත් එක්කම මේ කොරෝනා සමය නිසා නැවතිලා තියෙනවා. මගේ දන්නවා ලෝ කරනවා නම් ලෝ කොලෙජ් එකට යන්න ඕනේ. ලෝ කොලෙජ් එකේ අවසාන විභාග 9න් 7ක් අවසන් කරලා තව විභාග 2ක් ඉතිරිලා තියෙනවා. මේ කොරෝනා සමය නිසා ඒකට මුහුණ දෙන්න ඕන බලාගෙන ඉන්නවා. අන්න ඒ සුදුසුකම් මත මම ඉංග්‍රීසි ඩිප්ලෝමා එකක් අරගෙන සුළුවට පටන් අරගෙන පොඩි ප්‍රමාණයකට ඉංග්‍රීසි නොලෙජ් එක දැනුම ලබා දෙන්න මම ලබාගත් දැනුම ලබා දෙන්න පටන් අරගත්තු ගමනේ අවසානයක් තමයි මේ විදිහට ඒ යන ගමනේ එක් අදියරක් තමයි මේ ඔන්ලයින් විදිහට ඔයගොල්ලන්ගේ දරුවන්ට ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා දෙන්නේ ඇවිල්ලා ඉන්නේ. ඉතින් මෙතනින් එහාට විස්තර වෙන්නේ සම්පූර්ණව මේ රියලිස්ටික් ඉංග්‍රීසි ප්‍රෝග්‍රෑම් එක තුල සිද්ධ වෙන්නේ කොහොමද අධ්‍යයන වැඩ කටයුතු සහ ඔයාලා දෙමාපියන්ට සම්පූර්ණ අවබෝධයක් මේ රියලිස්ටික් ඉංග්‍රීසි ප්‍රෝග්‍රෑම් එක පිළිබඳව ලබා දීමත් මේකේ අරමුණක්. අපි බලමු මෙතෙන්ට ඇවිල්ලා ඉන්නවා නර්සරි බබාලා. ඒත් එක්කම 1 සිට 13 දක්වා බබාලා ඇවිල්ලා ඉන්නවා දෙමාපියොත් එක්ක. අපි එකින් එක ලෙවල්ස් වලට අදාළව කොහොමද මේ ස්ටඩිස් සිද්ධ වෙන්නේ කියන කාරණාව පැහැදිලි කරලා දෙන්න. ඒක මම බෝඩ් එක යූස් කරනවා. හිතන්න නර්සරි අපි කෙවෙල ඉන්නවා එයත් grade 1 2 සහ බබාලා ඇවිල්ලා ඉන්නවා. එයාලව තෝරාගන්නේ අපි මෙන්න මේ ක්‍රමවේදයට. පැහැදිලිව තේරුම් ගන්න ඕනේ. අනිත් grade 3 to 13 බබාලා අහගෙන ඉන්න ඕනේ. නර්සරි හරි grade 1 හරි 2 හරි මම ඇවිල්ලා ඉන්නවනම් අපි එයාලව බෙදනවා මෙන්න මේ කොටස් දෙකට. foundation 1 සහ foundation 2. මෙන්න මේ කොටස් දෙකට බෙදනවා. මේක බෙදීම සිද්ධ කරන්නේ බබාගේ අම්මා හරි තාත්තා හරි. ඒ කොහොමද ඒක අපි බෙදීම සිද්ධ කරන්නේ? මේකෙදි සිද්ධ වෙන්නේ තමන්ගේ බබාගේ ඉංග්‍රීසි නොලෙජ් එක අම්මා හරි තාත්තා හරි දැනුවත් ඉංග්‍රීසි නොලෙජ් එක පිළිබඳව. බබා නර්සරි හරි 1 හරි 2 හරි වසර වල ඉගෙන ගන්නවා නම් අපි බලනවා එයාට ඉංග්‍රීසි ඇල්ෆබෙට් එක පුළුවන්ද බැරිද කියන සාධකයේ මත ඉඳලා තමයි අපි ෆවුන්ඩේෂන් 1ද 2ද කියලා තෝරගන්නේ. හොඳ අවධානයෙන් අහන් ඉඳලා
අම්මා හරි තාත්තා හරි බබාගේ ලෙවල් එක තෝරගන්න ඕනේ. ඒක තෝරන්න මෙහෙමයි. දැන් ඉන්නවා පෙර පාසල් එක හරි දෙක හරි බබේ. එයාට ඇල්ෆබෙට් එක බෑ. ඉංග්‍රීසි හෝඩිය බෑ. අකුරු 26 බෑ. එහෙමනම් අම්මා තීරණය කරනවා මගේ බබා ෆවුන්ඩේෂන් 1 එකට තමයි තියෙන්නේ. පෙර පාසල් හෝ එක දෙක වසර වල ඉන්නවා. ඇල්ෆබෙට් එක පුළුවන්. අකුරු 26 පුළුවන්. සමහරවල් ඉන්නවම මේ පෙර පාසලෙත් ඉන්නවා ඇල්ෆබෙට් එක පුළුවන්. ඔක්කොම පුළුවන් බබාලා. අන්න එයාලා අපි තෝරන ෆවුන්ඩේෂන් 2 විදියට. හරි සරලයි. අපි ඔක්කොම එක පොඩි දාලා උගන්වන්නේ නැහැ. මේ ඉන්න බබාලා මේ විදියට කොටස් කරනවා. ඇල්ෆබෙට් එක සම්පූර්ණම පුළුවන් නම් ෆවුන්ඩේෂන් 1 විදියට. ඇල්ෆබෙට් එක බැරි නම් ෆවුන්ඩේෂන් 1 විදියට. ඇල්ෆබෙට් එක පුළුවන් නම් හෝඩිය පුළුවන් නම් ෆවුන්ඩේෂන් 2 විදියට මේ නර්සරි එක දෙක වසර වල ළමයින්ව වර්ග කරගන්න ඕනේ. ඉතින් මේක අහගෙන ඉන්න ඕනේ ඉවර වෙනකම්. දැන් මේ වර්ගීකරණය දීලා අපි යනවා 3 සිට 13 ශ්‍රේණි දක්වා බබාලව කොහොමද වර්ග කරන්නේ කියන එක කියලා දෙන්න. ඉතින් මේ කැටගරි එකට අදාළ වුණ දෙමාපියෝ මේක අවසාන වෙනකම් අහගෙන ඉන්න ඕනේ. අවසානයේ තමයි මේව කොහොමද තෝරගත්තු ලෙවල් එක කොහොමද අපිට දැනුවත් කරලා අදාළ ස්ටඩි ගෲප් එකට ඇඩ් වෙන්නේ කියන එක අවසානයේ තමයි කියලා දෙන්නේ. නිසා අහගෙන ඉන්න ඕනේ. අපි යමු දැන් දෙවෙනි කොටසට. grade 3 to 13 3 සිට 13 වසර දක්වා බබාලා කොහොමද නැත්නම් දරුවෝ කොහොමද මේ real estate English program එකට ඇතුළත් වෙන්නේ? ඒකට අපි දෙනවා grading test එකක්. ඒකට දෙනවා grade කරන grading test එකක්. මේ grading test එක දීලා අපි බලාපොරොත්තු වෙන්නේ මේ බබාලට දැන් උදාහරණයක් විදිහට ගන්න grade 5 බබෙක් ඉන්නවා. මේ grade 5 බබාට පහ වසරේ ස්කූල් knowledge එක දෙන්න ඒ බබා සූදානම්ද? ඒ knowledge එක ගන්න සූදානම්ද කියන එක තීරණය කරන්නේ මේ grading test එකෙන්. තවත් පැහැදිලි කළොත් අම්මා තාත්තා තේරුම් ගන්න පහ වසරේ ඉන්න බබේ එයාට ඉංග්‍රීසි ඇල්ෆබෙට් එකවත් බෑ. ඉංග්‍රීසි ඇල්ෆබෙට් එක බෑ. එහෙම බබෙට අපි කොහොමද පහ වසරේ knowledge එක දෙන්නේ? සාමාන්‍යයෙන් අපි සිද්ධ වෙන්නේ මෙහෙම ඉන්නවනම් අපි ගිහිල්ලා grade 5 තියෙන ඉංග්‍රීසි ක්ලාස් එකකට දානවා. දැම්මම පස්සේ බබා ඉංග්‍රීසි අල්ලගන්නේ නැහැ. ඒක කවදාවත් වෙන්නේ නැහැ. ඉතින් අර ගුරුවරයා හරි ඒක යන්නේ grade 5 knowledge එක තමයි දීගෙන ළමයි බබාලට යන්නේ. එහෙම වුණාම අර අපේ ඇල්ෆබෙට් එකවත් බැරි බබා grade 5 ඉන්නේ. ඇල්ෆබෙට් එක බෑ. ඉතින් මේ බබා එතනින්ම වැටෙනවා. එතනින් එහාට යන්නේ නැහැ. තව ක්ලාස් එකකට දැම්මත් එතන නීරස කරගන්නවා ඉංග්‍රීසි සබ්ජෙක්ට් එක. ඒ නිසා අපි කරන්නේ grade 5 බබෙක් හරි කමන්නේ නැහැ. මේ එන 3 වසරේ ඉඳලා 13 සියලුම ළමයි අපි දෙනවා පොඩි grading test එකක්. ඒක ගන්න ලකුණු අනුව අපි තීරණය කරනවා. මෙයා grade 5 කෙනෙක් ලිව්වා කියලා හිතන්න grading test එක. grade 5 එක කරා grading test එක ලියලා අපි බලනවා. අපි බලලා තීරුම් ගන්නවා. මෙයාට grade 5 knowledge එක දෙන්න පුළුවන්. අන්න එහෙම බබාලම අපි grade 5 එකේම දීලා ස්කූල් සිලබස් එක ආවරණය කරනවා. ඊට අමතරව තවත් විෂය කරුණු අපි කියලා දෙනවා. grade 5 බබෙක් පේපර් එක කරලා අපිට එවනවා. අපිට එවුවට පස්සේ අපි තේරුම් ගන්නවා මේ බබාට ඇල්ෆබෙට් එක බෑ. නැත්නම් ඇල්ෆබෙට් එක පුළුවන් වුණාට ලියන්න කියවන්න බෑ. අන්න ඒ වගේ බබාලව අපි ඊට පල්ලෙහා ලෙවල් එකකට දීලා මූලික knowledge එක දීලා ඊට පස්සේ තමයි අපි අර grade wise උගන්වන්න ගන්න. එහෙනම් මම දැන් explain කරන්න grading test එක කරන්නේ කොහොමද කියලා. දැන් මේ grading test එක මම මේ PDF එකක් තියෙන ඒක open කරනවා මේ screen share කරලා. පොඩ්ඩක් බලමු. This is the grading test. මේක තමයි grading test එක. මේක මම පැහැදිලි කරගෙන යනවා කරන්නේ කොහොමද? මේ grading test එක කරන්න ඕනේ 3 වසර හෝ ඊට ඉහළ පන්තියක බබෙක් ඉන්නවා නම් විතරයි. 1 2 වසර වල ළමයි මේ grading test එක කරන්න අවශ්‍ය නැහැ. මොකද එයාලට grading test එකක් දීලා knowledge එක check කරන්න තරම් තත්වයක් නැහැ. එයාලම අපි සරලවම foundation 1 2 2 කියලා තීරණය කරන නිසා මේ grading test එක 1 2 හෝ පෙර පාසල් බබාලට අදාළ වෙන්නේ නැහැ. ඒ නිසා අපි බලමු 3 හෝ ඊට ඉහළ පන්තියක බබෙක් ඉන්නවනම් මේ grading test එක මම පැහැදිලි කරන් යනකොට ලියා ගන්න පුළුවන්. එහෙම නැතිනම් අවසානයේදී මම කියනවා මේකේ PDF එක මගෙන් ඉල්ලලා ලබා ගන්නත් පුළුවන්. කෙසේවත් මම පැහැදිලි කරන්න මේ grading test එක කරන්නේ කොහොමද? Write your name here. බබාගේ නම ලියන්න ඕනේ මෙතන. And address එක වෙනකොට town එක විතරක් ලියුවම ඇති. නගරය ලියුවම ඇති. After that telephone number. දුරකථන අංකය මෙතනින් සඳහන් කරනවා නිවැරදි දුරකථන අංකය. ඒ වගේම මතක් කරලා මෙතනින් දාන්න අම්මා තාත්තා මතක් කරන්න මෙතන grade එක බබාගේ පන්තිය දාන්න ඕනේ. මෙතන grade එක අපිට ඒක type කරන්න අමතක වෙලා තියෙනවා. නිසා දාන්න. මෙතන ආයේ නම සම්පූර්ණයෙන් ලිව්වත් කමක් නැහැ නොලිව්වත් කමක් නැහැ. ලියනවා නම් ඉංග්‍රීසි වලින් ලියන්න නැත්නම් සිංහලෙන් ලිව්වත් ප්‍රශ්නයක් නැහැ. දැන් පළවෙනි question එක. මේ ඔයාලට ඕන නම් පොතක ලියා ගන්න පුළුවන්. අම්මා තාත්තට පුළුවන් ලියලා බබාට දෙන්නත් පුළුවන්. Write English alphabet in capital letters. පුතාලා මෙතන English alphabet එක capital අකුරු 26 තමයි ලියන්න තියෙන්නේ.
දැන් තව දෙයක් තමයි අම්මා තාත්තා මේ පේපර් එක කිසිම අයුරකින් බබාට කියලා දෙන්න බෑ. කියලා දෙන්න අවශ්‍ය නැහැ. මොකද මම එක්ස්ප්ලেইন කරනවා. ඒ එක්ස්ප්ලেইন කිරීම ප්‍රමාණවත් බබාට තනියම මේ ඇක්ටිවිටි එක කරන්න දෙන්න. කිසිම දෙයක් කියලා දෙන්න එපා. මොකද මේක ග්‍රේඩින් ටෙස්ට් එකක්. මමයි තීරණය කරන්නේ මේ බබා මේකට මුහුණ දීලා තියෙන විදිය අනුව මෙයාට දාන්න ඕන හිමි ග්‍රේඩ් එක මොකක්ද කියලා. දැන් අම්මා තාත්තා මේකට උදව් කළොත්, හෙල්ප් කළොත් වෙන්නේ මොකක්ද? ඒ බබාගේ හරි දැනුම අනුව හරි ගෲප් එක තෝර ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒකෙන් අවාසිදායක තත්ත්වයන් උදා වෙන්නේ බබාට, ඒ අම්මා තාත්තලාට තමයි. නිසා මම මේ කරන පැහැදිලි කිරීම ප්‍රමාණවත්. ඉතින් එහාට කිසි දෙයක් කියලා දෙන්න එපා. හරි, ෆස්ට් වන්. මෙතන පුතා ඉංග්‍රීසි ඇල්ෆබෙට් එකේ කැපිටල් අකුරු 26 ලියන්න. දන්නේ නැතිනම් දන්නේ නැතිවට ඉඩ තියන්න කිසි ගැටලුවක් නැහැ. මෙතන write English alphabet in simple letters. simple අකුරු 26 ලියන්න තියෙන්නේ. දන්නේවා ලියන්න, නොදන්නේවා අතහැරලා ඒ හිස් තැන් අපිට එවන්න. next one, third one, turn following words into simple letters. මෙතන තියෙන්නේ පුතේ capital අකුරු වලින් වචන ටිකක් තියෙනවා. ඒක simple අකුරු වලින් ලියන්න තියෙන්නේ. හොඳට කියන දේ අහගෙන ඉන්න ඕනේ. වෙන වැඩ කරලා අපිට එවලා තියෙනවා. ඒ නිසා capital වලින් තියෙන මේ වචන ටික simple වලින් ලියන්න තමයි මෙතන තියෙන්නේ. next one, turn following words into capital letters. දැන් simple වලින් තියෙන වචන ටික ඒක capital වලට convert කරන්න තමයි තියෙන්නේ. හරිද? next one, මෙතන තියෙනවා turn following sinhala names into the English. සිංහල නම් ටිකක් තියෙනවා. මේක ඉංග්‍රීසි වලින් ලියන්න තියෙන්නේ. දන්නව නම් ලියන්න පුළුවන්, නොදන්නව නම් ඉඳ තියලා ඉවන්නත් පුළුවන්. මේ සමර කියනවා ඉංග්‍රීසි වලින් කොහොමද ශබ්ද කරලා අපි ලියන්නේ. next one, turn following English name into the Sinhala. මේ පල්ලෙන් තියෙන ඉංග්‍රීසි නම් ටික සිංහලෙන් ලියන්න තමයි මෙතන තියෙන්නේ. පැහැදිලි? in here write Sinhala meaning to following words. මේ පහත දැක්වෙන මෙන්න මේ වචන වල සිංහල තේරුම ලියන්න තමයි මෙතන තියෙන්නේ. සිංහල තේරුම ලියන්න තියෙන්නේ. in here write in English. මේ බල්ලා කොටියා කියලා තියෙනවා ඉංග්‍රීසි names දන්නව නම් ලියන්න මෙතන. දන්නේ නැතිනම් ඊට තියලා එවන්න. මෙතන in here write following sentences in Sinhala. මේ ඉංග්‍රීසි වලින් වාක්‍ය ටිකක් දීලා තියෙනවා. මේ ටික සිංහලට කන්වර්ට් කරලා ලියන්න තමයි තියෙන්නේ. දැන් මේක තමයි බබා තනියම කියවලා ලියව ගන්න ඕනේ. සමහර අම්මලා කියනවා අන්තිම ප්‍රශ්නේ සර් ටිකක් අමාරු නිසා අපි පොඩ්ඩක් කියලා දුන්නා නේ. කියලා දෙන්න එපා. මේ ප්‍රශ්නේ අමාරු නම් කරන්න එපා. නොකර හිස්තැන් තියලා අපිට ආන්සර් ෂීට්ස් එවන්න. කරන්න පුළුවන් අයට කියලා දෙනවා. දැන් 10 11 13 වගේ ආවොත් එහෙම ඒ දරුවන්ට මේක කරන්න පුළුවන්. හරි. grade 3 එකකට කරන්න බැරි වෙන්න පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. මේ වාක්‍ය කියවලා සිංහලෙන් මොකක්ද අදහස කියලා ලියන්න. this one මේක. මේ මෙතන I went to go to Colombo කියන එකේ පොඩි වැරද්දක් තියෙනවා printing mistake එකක්. ඒක අපි හදමු. I went to කියන එක. ඒක ලියන්න එපා. ඒක අයින් කරන්න. I go to Colombo කියන එකට සිංහල තේරුම දාන්න. හරි. මේ විදිහට අවසන් කරගන්න ප්‍රශ්න පත්‍රය. අපි වෙතේ වන්න ඕනේ. ඒක කියලා දෙන්න. දැන් කවුරු හරි ඉන්නවනම් මේ පේපර් එක අතින් ලියන්න බෑ. අපිට PDF එක ඕනේ. PDF එක ඕනේ නම් කරන්න ඕනේ දෙය මම කියන්න. මේ වීඩියෝ එක බලලා අවසානයේ PDF එක ඕන නම් මගේ නම් වේග ඔයාලා දැන් තමයි ගන්න. මෙන්න මේ 0.77යි 0.45යි 12.72 කියන නම් වේගකට මෙන්න මේ නම් වේගකට I need PDF කියලා වුණා මම දන්නවා මොකක්ද මේ ඉල්ලන්නේ කියලා. I need PDF කියලා වුණා මම දන්නවා මොකක්ද මේ ඉල්ලන්නේ කියලා. ඒකට මම මේක PDF එක ඔයාලට එවනවා. එතකොට පුළුවන් අයින print out එකක් අරගෙන ඒකේ ආන්සර් කරලා මට එවන්න පුළුවන්. ඒවන විදිහ මම පස්සේ කියන්නම්. හරි. එහෙම නැත්නම් අත්‍යවශ්‍යම නැහැ print out එක ලියන්න. මේ දවස්වල lockdown කරලා තියෙන. ඒ නිසා යන්න බෑ. ඔය shops වහලා. ඒ නිසා ඔයාලට පුළුවන් CR කොලයක් හරි මොකක් හරි කොලයක් අරගෙන දෙමාපියන්ට හරි නැත්නම් බබාට වුණත් ඔය වීඩියෝ එක ආයෙ ප්ලේ කරලා කොපි කරගන්න පුළුවන්. අතින් ලියන්න. අතින් ලියලා ඒ ආන්සර් ටික ගන්න. හරි. PDF එක අත්‍යවශ්‍ය නැහැ. ඒව ටික මට ආන්සර්ස් ටික තමයි ඕනේ. අතින් ලියලා බලන්න. හරි. එහෙම එවුවට පස්සේ හරි. ඒකට මේ එවන විදිය කියන්නම්කෝ දැන් මම මේ පහලින්. එවන්නේ මෙන්න මේ නම් එකකට. මේ නම් එකටම තමයි එවන්නේ. හරි. 0.77යි 0.45යි 12.72 කියන නම් එකට. ඔයාලා ඔය ලියලා ගත්ත ආන්සර්ස් ටික අපිට එවන්න ඕනේ. ඒකේ තියෙනවා උඩම නම දිස්ත්‍රික්කයේ හරි ටවුන් එක හරි දුරකථන අංකය තියෙනවා. පහලින් අනිවාර්යෙන් මතක් කරලා අම්මා තාත්තා දාන්න මේ බබාගේ ග්‍රේඩ් එක පන්තිය දාන්න. දැන් පන්තියත් එක්ක මට එනවා ඔය උත්තර පත්‍ර ටික 3 වසර සිට 13 වසර ළමයිගේ.
උත්තර පත්‍ර ටිකේ ඉන්නේ මෙන්න මේ නම් එකකට WhatsApp මාර්ගයේ ආවම මම පේපේකින් එක බලලා හොඳට පැහැදිලිව තේරුම් ගන්න. ඒ බබාව දාන්න පුළුවන් ග්‍රේඩ් එක මමයි කියන්නේ. ඒක බලලා තම තාත්තා මට තේරෙන බලපුවාම උදාහරණයක් ආයෙ ගන්න ග්‍රේඩ් 5 අපේ මේ පේපර් කරලා මට එවනවා මේ WhatsApp නම් එකට ආන්සර් ෂීට්ස් ටික. ඊට පස්සේ මම කරන්නේ මේක බැලුවට පස්සේ මේ බබාගේ ග්‍රේඩ් 5 කියලා උඩ සඳහන් කරලා තියෙනවා. ඒකෙන් තමයි මම අඳුනගන්නේ මේ බබා ග්‍රේඩ් 5 කියලා. හිතන්න මේ බබා ග්‍රේඩ් 5 හොඳට ආන්සර් කරලා තියෙනවා. එහෙනම් මම ආයෙ වාට රිප්ලයි මැසේජ් එකක් දාන්නේ මෙන්න මේ විදිහට මෙයාව ග්‍රේඩ් 5 ඇඩ් කරන්න කියලා මම මැසේජ් එකක් දානවා රිප්ලයි. ඊට පස්සේ හරියට තේරුම් ගත්තේ නැත්නම් එතනින් එහාට එයාම දන්නේ මොකද කරන්න ඕනේ. එතනින් එහාට කරන්න ඕන දේවල් ටිකත් මම ඉදිරියේදී පැහැදිලි කරන නිසා හොඳට අහගෙන ඉන්න ඕනේ. හරි. ඔයාලා ආන්සර් එක ටික ගිහුවාම ග්‍රේඩ් 5 දාන්න පුළුවන් නම් 5 බවෙක් නම් ග්‍රේඩ් 5 ඇඩ් කරන්න කියලා නැත්නම් ජොයින් කරන්න කියලා මැසේජ් එකක් එනවා. දැන් මම මේ මැසේජ් ආන්සර් ෂීට් බලනවා මේ බබා ග්‍රේඩ් 5 දාන්න බෑ. මෙයා ඇල්ෆබෙට් එකවත් කරලා නැහැ. ඇල්ෆබෙට් එකක් බෑ. අන්න එහෙම ආයෙත් 3-13 වසරවල ඔන්න දැන් ග්‍රේඩ් කරන්න ගන්න. පේපර් එක බලලා මේ බබාට බෑ ඇල්ෆබෙට් එකවත්. ඒක 13 වසරේ බබෙක් හරි කමන්නේ ඇල්ෆබෙට් එක බැරි නම් අපි දාන්නේ මෙන්න මේ ලෙවල් එකට. බිගිනර් ලෙවල් කියලා එකක් තියෙනවා. බිගිනර් ලෙවල්. හරි. බිගිනර් ලෙවල් කියන එකට දානවා. එතකොට මම රිප්ලයි මැසේජ් එකේ වන්නේ පේපර් එක බලලා මේ බබාට ඇල්ෆබෙට් එක බෑ ඇල්ෆබෙට් එකේ ඉඳලා යන්න ඕනේ. මම රිප්ලයි මැසේජ් එක දාන්නේ මෙයාව බිගිනර් ලෙවල් ඇඩ් කරන්න කියලා තමයි දාන්නේ. හරි. දැන් පේපර් එක බලලා මම තීරණය කරනවා මේ 5 6 7 8 වෙන්න පුළුවන්. මේ බබාට ඇල්ෆබෙට් එක ලියලා තියෙනවා. මම දැක්කේ කියලා ශබ්ද කරලා ලියන්න කියවන්න කියලා මම ඇක්ටිවිටි එකක් දීලා තියෙනවා සමර කමල් නයනා කියලා. ඇල්ෆබෙට් එක පුළුවන් වුණාට මේ බබාට සවුන්ඩ්ස් ලෙසන් එක මගේ හැරිලා ශබ්ද කරලා ලියන්න කියවන්න බෑ කියලා මම තීරණය කළොත් ඔයාලා එන පිළිතුරු පත්‍රය බලලා මම එවනවා මෙන්න මෙහෙම මැසේජ් එකක්. level 1 දාන්න කියලා. එයාගේ level එක level 1. හරි. 3 වසරෙන් ඉහළ ඇල්ෆබෙට් එක පුළුවන්. නමුත් ශබ්ද කරලා කියන්න ලියවන්න බෑ. ඒ ළමයිව මම කියනවා රිප්ලයි මැසේජ් එකක් කරනවා level 1 දාන්න කියලා. ඊට පස්සේ අනිත් ස්ටෙප් එක තමයි දැන් පේපර් එක බලලා මම තීරණය කරනවා මේ බබා ග්‍රේඩ් 5 බබෙක් නම් මෙයා ග්‍රේඩ් 5 ස්ටඩි කරන්න පුළුවන් සුදුසුයි. ඒ ස්කූල් සිලබස් එක කරලා දෙන්න පුළුවන්. අන්න ඊට පස්සේ තමයි ග්‍රේඩ් වයිස් දාන්නේ. ග්‍රේඩ් 3 එක්කෙනෙක් නම් ග්‍රේඩ් 4 එක්කෙනෙක් නම් මම ඊට පස්සේ කියනවා ග්‍රේඩ් 4 දාන්න, ග්‍රේඩ් 5 දාන්න. එහෙම බබාලට තේරුම් ගන්න. හරි මෙයාලට නොලෙජ් එක තියෙනවා. මේ විෂය ඉගෙන ගන්න මේ අදාළ ස්කූල් සිලබස් එක ඉගෙන ගන්න නොලෙජ් එක තියෙනවා. මම කියනවා ග්‍රේඩ් 3 4 5 sorry 4 5 6 7 8 9 10 11 12 13 ඔහොම දාන්න කියලා මම එවනවා ග්‍රේඩ්ස් ටික. හරි ග්‍රේඩ් එක එවනවා. ඉතින් මෙතනදී මතක් තියාගන්න ගොඩක් වෙලාවට ග්‍රේඩ් 3 බබෙක් තීරුනොත් ග්‍රේඩ් 3 වල නොලෙජ් එකක් තියෙනවා. හොඳයි දාන්න පුළුවන්. ඒ වුණාට ගොඩක් වෙලාවට මම එයාලව දානවා level 1 එකට. ඒ කියන්නේ මොකද හිතන්නේ level 1 දාන්නේ මොකද? මුලින් ඉඳලා යන්න පුළුවන් level 1 වලින් පස්සේ තියෙන මගේ level එක තමයි grade 3. අපි හදිසි වෙලා grade 3 දාන්න අවශ්‍ය නැහැ. මූලික දේවල් ටික දීලා යන්න පුළුවන් grade 3 ඒක ගොඩක් හොඳ නිසා. අනිත් අය 4 වලින් ඉහළ අයව direct අපි grades wise ඒ groups කරනවා. හරි. එහෙනම් මේ ටික පැහැදිලි. ඔන්න දැන් foundation වලට දැන් පොදුවේ කියනවා මේවා කොහොමද අලුත් study group එකට add වෙන්නේ කියලා. ආයෙ පැහැදිලි කරන්න නර්සරි හරි එක වසර දෙක වසර බවෙක් නම් අම්මා හරි තාත්තා හරි තීරණය කරනවා ෆවුන්ඩේෂන් 1ද 2ද කියලා ඇල්ෆබෙට් එක බැරි නම් ෆවුන්ඩේෂන් 1 ඇල්ෆබෙට් එක පුළුවන් නම් ෆවුන්ඩේෂන් 2 ඊට පස්සේ අපි තීරණය කරනවා 3 වසර කොයිද ඉහළ බවෙක් නම් ග්‍රේඩින් ටෙස්ට් එක කරලා මේ වීඩියෝ එකේ ප්ලේ වුණ ග්‍රේඩින් ටෙස්ට් එක කරලා මට ඒවනවා මෙන්න මේ නම්බර් එකට හරි PDF එක ඕන PDF එක කලින් ඉල්ලනවා එහෙම නැත්නම් අතින් ලියාගෙන ඉවරනවා ඊට පස්සේ එයාට ඇල්ෆබෙට් එකවත් කෝඩිවත් බැරි නම් බිගිනර් ලෙවල් දානවා 3 13 ළමයි එයාට ඇල්ෆබෙට් එක පුළුවන් ශබ්ද කරලා ලියන්න කියන්න බැරි නම් ස්කූල් ග්‍රේඩ් එක කොහොමුණත් අවුල ප්‍රශ්නයක් ගැටලුවක් නෑ මම දාන්නේ ලෙවල් 1 හරි ඊට පස්සේ එයා ග්‍රේඩ් වයිස් ඉගෙන ගන්න සුදුසුයි නම් මම ඔයාලා ආන්සර් ෂීට් එකේ වුණා පස්සේ ග්‍රේඩ් එක කියලා ඔයාලා රිප්ලයි මැසේජ් එකක් දානවා හරි ඊට පස්සේ ඔය මැසේජ් එක දැම්මම පස්සේ ඔයාලා කරන්න ඕනේ මෙන්න මේ කාරණා ටික මේවා ඔක්කොම පොදුවේ යන්නේ මෙන්න මේ නම්බර් එකට
මෙන්න මේ මොබිටෙල් නම් එකට තමයි ඔයාලා මගෙන් ග්‍රේඩ් එක ඉල්ලගත්තට පස්සේ ග්‍රේඩින් ටෙස්ට් එක කරලා මගෙන් ග්‍රේඩ් එක ඉල්ලගත්තට පස්සේ හරි ඔයාලා මේක තීරණය කළාට පස්සේ හරි මෙන්න මේ මොබිටෙල් නම් එකට තමයි රික්වෙස්ට් කරන්න ඕනේ ස්ටඩි ගෲප් එකට ඇඩ් වෙන්නට ඒ ස්ටඩි ගෲප් එකට ඇඩ් වෙන්න අනිවාර්යයෙන්ම ග්‍රේඩ් එකක් මගෙන් ඉල්ල ගන්නවා නැත්නම් ෆවුන්ඩේෂන් 1 2 කියලා තීරණය කරන්න ඕනේ. හරි. මෙතනින් එහාට සිද්ධ වෙන්නේ මෙන්න මේ විදිහට මේ ප්‍රෝග්‍රෑම් එක සම්පූර්ණම monthly free මාසිකව කිසිදු ගාස්තුවක් අය කරන්නේ නැහැ. හරි. මේ වගේ වැඩ සමූහයක් කරනකොට අපි numbers බෙදාගෙන ඒ sections වලට කට්ටිය දාලා අපි තව books print කරන්න කට්ටිය මේ වගේ කට්ටිය ඉන්නවා. එයාලගේ වැටුප් ගෙවීම පිණිස ඔයාලා මුළු වර්ෂයටම ලියාපදිංචි ගාස්තුවක් විතර රුපියල් 700ක ගාස්තුවක් පමණයි ගෙවන්න ඕනේ. මෙතනින් එහාට කිසිදු මුදලක් අය කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. අවුරුද්දටම ඔයාලා තීරණ ලෙවල් එකක් කම්ප්ලීට් කරන කම්ම අවුරුද්දට වර්ෂයටම රුපියල් 700ක මුදලක් account number එකක් ගන්නවා. ඒකට ගෙවීමක් කරන්න ඕනේ. ඒක කරලා ඔයාලා ස්ටඩි ගෲප් එකට ඇඩ් වෙනවා. වර්ෂයටම 700 රුපියල් 700ක මුදලක්. හරි. මේ මුදලත් ගන්න මට අවශ්‍ය වෙන්නේ නැහැ. ඒකත් නොමිලේම කරලා දෙන්න පුළුවන් ගැටලුවක් නැහැ. මේක ලොකු process එකක්, ක්‍රියාදාමයක්. මේක මට තනියම කරගන්න බෑ. හරි. ඔයාලට ඕන ඉදිරියේදී වීඩියෝස් දාන්න මේ ඔයාලා ඉවර data enter කරන්න කෙනෙක් ඉන්නවා. ඊට පස්සේ ඔයාලට අවශ්‍ය පොත්පත් print කරන්න මුද්‍රණය කරන්න කෙනෙක් ඉන්නවා. messages දාන්න කෙනෙක් ඉන්නවා. මේ විදිහේ crew එකක් ඉන්නවා. එයාලගේ ගෙවීම් කටයුතු කරන්න තමයි මේකත් අපි අය කරන්නේ. වර්ෂයටම 700කට ඉංග්‍රීසි සබ්ජෙක්ට් එකක් කරන තරක් අපි හොයාගන්න තමයි. මේ වගේ කාලයක මේක ලොකු උදව්වක් වෙයි අපේ අම්මලා තාත්තලාට වර්ෂයක් පුරාවටම අධ්‍යයන කටයුතු කම්ප්ලීට් කරගන්න මගහැරුණු ඉංග්‍රීසි දැනුම දරුවන්ට ලබා දෙන්නට. ඉතින් මේ විදිහට මගෙන් ග්‍රේඩ් එකක් ගත්තාට පස්සේ ඔයාලා මෙන්න මේ මුදල account number එක මම දානවා. account number එක මම open කරන්නම් PDF එකක් විදිහට. ඒ account People's Bank account number එකට account එකට දාලා ඒ එන receipt එක bill එකත් එක්ක මෙන්න මේ අවශ්‍යතා ටික එවන්න ඕනේ. bill එකත් එක්ක name බබාගේ නම next මම තෝරලා දුන්න grade එකක් තියෙනවනේ. මම තෝරලා දුන්න එක්ක foundation 1 foundation 2 නැත්නම් beginner level නැත්නම් level 1 එහෙම නැත්නම් grade එකක් මම තෝරලා දුන්නානේ. අන්න ඒ grade එක ස්කූල් grade එක නෙමෙයි වරද්ද ගන්න එපා. මම තෝරලා දුන්න grade එක සටහන් කරන්න ඕන. එතෙකම දුරකථන අංකයක් සටහන් කරන්න ඕනේ. මෙන්න මේ අවශ්‍යතා තුන රුපියල් 700 මුදලක් People's Bank එකේ account එක මම පෙන්නනවා නම් ඒකට ගෙවලා එන රිසිට් එකේ පිටිපස්සේ හරිය නැත්නම් ඒ රිසිට් එකත් එක්ක හරිය ලියලා මෙන්න මේ අවශ්‍යතා තුනත් එක්කම මෙන්න මේ මොබිටෙල් නම් එකට එවන්න ඕනේ. මේක එවුවට පස්සේ ඔයාලට ලැබෙනවා මෙන්න මේවා. new group එකේ link එක ඔයාලට ලැබෙනවා. new group එකේ link එක ලැබෙනවා. ඒත් එක්කම registration නම් එකක් ලැබෙනවා. registration නම් එකක් ලැබෙනවා. ඒත් එක්කම මෙච්චර දවසක් අපි කරලා තියෙනවා නම් ඔයාලා දැන් පහුවෙලා මේ ක්ලාස් එකට සම්බන්ධ වෙනවා නම් අපි කරපු ක්ලාස් එකේ වීඩියෝ එකක් ඔයාලට ලැබෙනවා. ඒත් එක්කම වීඩියෝ එකකුත් ලැබෙනවා. වීඩියෝ එකක් ලැබෙනවා. ඔන්න ඔය විදිහට ඔයාලට මේ අවශ්‍යතාවයන් ටික ලැබෙනවා. මෙන්න මේ විදිහට bank bill එකයි account එකට bill එකයි name එක බබාගේ name එක grade එක දුරකථන අංකයක් සඳහන් කරලා අපි ලියුවාට පස්සේ ඔයාලට මෙන්න මේ ටික ලැබෙනවා. ඊට පස්සේ ඔයාලට හැම වෙලේ new group link එකෙන් group එකට යන්න තියෙන්නේ. group එකට යනකොටම ඔයාලට registration number එකක් තියෙනවා. ඒක මතක තියාගන්න තියෙනවා. එතකොට තව දෙයක් හම්බ වෙනවා මේ time table එකක් හම්බ වෙනවා මෙතනදී. අපි කොහොමද මේ අධ්‍යයන කටයුතු වල සතිය බෙදාගෙන තියෙන්නේ. ඔතන ඔයාලා group එකේ name එක දානවා. time table එක බලලා අදාළ දිනයත් ඔයාලට තීරණය කරගන්න පුළුවන්. හරි. පැහැදිලි ඇති කියලා හිතනවා මෙතන දෙනකම්. දැන් මම අවසානයේ account number එක time table එක ඔක්කොම පෙන්නන්න තව පාරක් පැහැදිලි කරලා ඉවරයි. කෙටියෙන් ආයෙ විස්තර ටික කිව්වොත් බබෙක් ඉන්න පුළුවන් පෙර පාසල් එක හෝ දෙක වසරවල බබෙක් ඉන්න පුළුවන්. ඒ ආවට පස්සේ එයාලා තීරණය කරන්නේ අම්මා තාත්තා ෆවුන්ඩේෂන් 1 ද 2 ද කියලා තීරණය කරනවා. grade 3 to 13 කවුරු හරි ආවොත්
3වත් ඉඳන් 13වත් එක්කෙනෙක් ආවොත් මේ වීඩියෝ එකේ තියෙන ග්‍රේඩින් ටෙස්ට් එක කරන්න ඕනේ. ග්‍රේඩින් ටෙස්ට් එක කරලා මේ නම් එකට මට එවන්න ඕනේ. PDF එක ඕන නම් ඒකත් මේ නම් එකෙන් ඉල්ල ගන්න ඕනේ. next ග්‍රේඩින් ටෙස්ට් එක කරලා මට එවුවට පස්සේ මේ නම් එකට මම පේජ් එක බලලා ඒ බබා beginner level ද level 1 ද එහෙම නැත්නම් grade එක ඉගෙන ගන්න සුදුසුයිද කියලා මම reply message එකක් දානවා. ඒ reply message එක ගත්තට පස්සේ ඔයාලා මෙන්න මේ account number එකක් වෙනවා. ඒ වෙන account number එකට රුපියල් 700ක් වර්ෂයටම ලියාපදිංචි ගාස්තුව registration fee එක විදිහට මේක ගෙවලා ඒ එන bill එකත් එක්ක මේ අවශ්‍යතා ටික name එක grade එක දුරකථන අංකය සඳහන් කරලා මෙන්න මේ computer number එකට ඔයාලා අදාළ details ටික එවන්න ඕනේ. මගෙන් grade එක ගත්තට පස්සේ ඊට පස්සේ ඔයාලගේ group link එක පසුගිය videos තියෙනවා නම් ඒවා ඒත් එක්කම registration number එකක් time table එක ඔන්න ඔය කොටස් ටික ඔයාලා මේ message එක කියවපුවම reply එකක් එනවා. ආවට පස්සේ ඔයාලට study group එකට යන්න තියෙනවා. දැන් තියෙන ගැටලුව තමයි මෙන්න මේ මුදල මේ දවස්වල lockdown නිසා ගෙවන්න බෑ. හරි. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ නම් එකට 0.77 එකටම දාන්න. එහෙම නැතිනම් ඔයාලට පුළුවන් direct මේ නම් එකට තමයි මේ නම් එකට direct මේ නම් bill ගෙවන්නෙත් මේ නම් එකටනේ. direct මේ නම් එකට ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහේ message එකක් දාන්න. මේ දිනවල ගෙවීම අපහසු අයට. හරි. මේ දිනවල ගෙවීම අපහසුයි. තා ඉදිරියේ ගෙවනවා ක්ලාස් එකට join කරගන්න. මේ දිනවල ගෙවීමට අපහසුයි ඉදිරියේදී ගෙවන්න ක්ලාස් එකට join කරගන්න කියන reply message එක ඔයාලා මේකට message එකක් දාන්න ඕනේ. ඒ join කරගන්න කියන request එකත් එක්ක මේ bill එක ගෙවුවා හා සමාන විදිහට මේ අවශ්‍යතා ටිකත් ඔයාලා එවන්න ඕනේ. හරි. මේ දිනවල ගෙවීමට අපහසුයි කියලා සඳහන් කරලා බබාගේ නම grade එක දුරකථන අංකයත් එක්ක මේකට message එකක් දාන්න. bill එක ගෙවන්න මේ දවස්වල බැරි නිසා. හරි බැරි අයට. ඊට පස්සේ ඔයාලා bill ගෙවුවාසේ සලකා අපි මේවා ටික එවනවා. ඒකට ගැටලුවක් නැහැ මේ දවස් ලොක්ඩවුන් කරලා කියන බැංක් වලට යන්න බැහැ න ะ පන්තිට සම්බන්ධ වෙන්නේ නැතිව ඉන්න එපා. අපිට පුළුවන් ඒකට සහායයක් ලබා දෙන්න. ඉදිරියේදී රෙජිස්ට්‍රේෂන් ෆී කියවනවා කියලා සඳහන් කරලා මෙන්න මේ අවස්ථා ටික ඔයාලා ලැබුවට පස්සේ ඔයාලට සාමාන්‍ය විදිහට පන්තිට ඇතුළත් වෙන්න පුළුවන්. හරි. අනිත් කාරණා තමයි එක ගෙදරකින් ළමයි දෙන්නේ තුන් දෙනෙක් ඉන්නවා නම් කොහොමද සර් පේමන්ට් එක ඒත් 700ද කියලා. එහෙම වෙන්නේ නැහැ. එක ගෙදරකින් ළමයි දෙන්නේ තුන් දෙනෙක් ඉන්නවා නම් එයාලා වැටෙන levels win වෙන්න පුළුවන්. හරි. ඒ නිසා ඒ level එක රෙජිස්ටර් කරන්න තමයි වර්ෂයට රුපියල් 700 මුදලක් ගන්නෙ. ඒ නිසා ඒ තනි එක්කෙනාට ගෙවීම් කටයුතු කරන්න සිද්ධ වෙනවා. තවත් එකක්. දැන් එහෙම තුන් දෙනෙක් හතර දෙනෙක් ඉන්නවා නම් හෝ ආර්ථික දුෂ්කරතා නිසා අවුරුද්දටම මේ ගෙවන රුපියල් 700වත් ගෙවා ගන්න බැරි නම් එහෙම බැරි අය ඉන්නවා නම් එයාලා රික්වෙස්ට් කරන්න මෙන්න මේ නම්බර් එකට. දුරකථන මුදල් අරන් හරි. මේ නම්බර එක මගේ හරි. මේකට වැඩ කරන එකේ මේ නම්බර එකට කෝල් එකක් අරන් ගන්න සර් අපිට මෙන්න මෙහෙම ප්‍රශ්න තියෙනවා. ගැටලු තියෙනවා අපිට ඒකවත් ගෙවා ගන්න බැහැ. අපිට ෆ්‍රී ක්ලාස් එකක් කරලා දෙන්න. එහෙම වුණොත් අපි ඒක ගැන සලකා බලලා ෆ්‍රී ක්ලාස් ඒ 700වත් ගන්න නැතුව ක්ලාස් එකට ඇඩ් කරනවා. හරි. අන්න ඒ කාරණා. දැන් බලමු මේ වගේ අධ්‍යයන කටයුතු සිද්ධ වෙන්නේ කොහොමද? හරි. ෆවුන්ඩේෂන් 1, ෆවුන්ඩේෂන් 2. අපි මේකෙදී එක පෙර පාසල් 1 2 3 4 5 ඔන්න 5 වසරට එනකන් යන ළමයින්ගේ බබාලගේ අම්මා හෝ තාත්තා මේ අධ්‍යයන කටයුතු කරන සම්පූර්ණ කාල වේලාව තුළදී ඒ ආසන්නයේ රැඳී සිටින්න ඕනේ. ඒක තමයි මේ රියල් ස්ටේට් ඉංග්‍රීසි ප්‍රෝග්‍රෑම් එකේ තියෙන විශේෂත්වය. හේතුව තමයි අපි මුලින්ම පාඩමක් ගත්තොත් ඒක එක්ස්ප්ලেইন කරන්නේ අම්මට හරි තාත්තට හරි. ගොඩක් වෙලාවට අම්මනේ ගෙදර ඉන්නේ. අම්මට තමයි එක්ස්ප්ලেইন කරන්නේ. හේතුව අපි මුලට මුලලා බලන උගන්නන ක්ලාස් එකක් නෙමෙයි මේ යන්නේ. දුරස්ත අධ්‍යයන ක්‍රමයක් තමයි ඔන්ලයින් අධ්‍යයන ක්‍රමය. ඒ වුණාම අපිට බබාගේ පොත බලන්න බෑ. බබාට ළඟට ඇවිල්ලා වැරද්දක් කියලා දෙන්න බෑ. ඒ නිසා අම්මට හරි තාත්තට හරි අපි පාඩමක් ගත්තොත් එකේ ඉඳලා 5 වසර ළමයින්ට පාඩමක් ගත්තොත් අපි යාලට එකටම අම්මව කැඳවලා පැහැදිලි කරලා දෙනවා. මෙන්න මෙහෙමයි අම්ම වෙන්න ඕනේ කියලා. ඊට පස්සේ අම්මට ඒක බලන්න හැටිත් අපි කියලා දෙනවා. අපි බබාලා එක කතා කරන පොත් බලනවා. වඩා හොඳට තමයි අම්මාට තාත්තයි ළඟ ඉන්න ඕනේ කියලා කියන්නේ. එතකම දැන් නර්සරි බබෙක් ආවොත් හරි. නර්සරි බබෙක් ආවොත් එයා ෆවුන්ඩේෂන් 1 දානවනේ. ගොඩක් වෙලාවට එයාලා ඇල්ෆබෙට් එක බෑනේ. සමහර වෙලාවට අත උරුනේ අකුරු ලියනවා. අකුරු ලියනවත් අත උරු නැති අයත් ඉන්නවා නර්සරි. එයාලවත් අපි ගන්නවා අපේ ක්ලාස් වලට. එයාලට අපි වෙනම පොත් වගේක් තියෙනවා අපි. හරි. මේ සෑම ලෙවල් එකකම මම විසින් නිර්මාණය කරපු මගේ දැනුම භාවිතා කරලා මම මුද්‍රණය කරලා මම ටයිප් කරලා මම නිර්මාණය කරපු බුක් ටැග්ස් තියෙනවා. හරි. ඒ වගේ වීඩියෝස් ඉදිරියට දාන්න මේ නර්සරි බබාලට අතවත් උරු නැහැ වෙන විෂයන් වලටවත් පැන්සලවත් උරු නැහැ පෙන්සිලවත් උරු නැහැ. ඒ වගේ අයට අපි තියෙනවා ට්‍රේසින් ප්‍රැක්ටිස් කියලා බුක් එකක්. ඒක දුන්නාට පස්සේ මේ ෆවුන්ඩේෂන් 1 එකේ වැඩ කටයුතු කරගන්න අත උරු වෙනවා. ඒ නිසා තමයි නර්සරි අයට මේ ප්‍රෝග්‍රෑම් එකට සම්බන්ධ වෙන්න පුළුවන් කියලා කිව්වේ. හරි. ඉතින් ඒ විදිහට එක පහ බබාලගේ අම්මා හරි තාත්තා හරි ළඟ ඉන්නවා. පහෙන් ඉහළ බබාලට ප්‍රශ්නයක් නැහැ. එයාලට තනියම කරගෙන යන්න පුළුවන්. අපි කියලා දෙන්න දෙයක් නැහැ. නිසා එයාලා හම්බෙන ගෲප් එකේ ස්ටඩි කටයුතු කරගෙන යන්න පුළුවන්. හරි. තව දෙයක් තමයි මේ ලෙවල් අප් වෙන්නේ කොහොමද? ලෙවල් එකෙන් ලෙවල් එකට යන්නේ කොහොමද?
අපි මුහුණට මුහුණලා කරන ක්ලාස් එක ඔන්ලයින් නොවන ක්ලාස් කලින් කරනවා. මේවට සාමාන්‍ය මාස 8ක විතර කාලයක් ගියා එක ලෙවල් එකේ. ඒත් අපි දැන් මේ තුන්වෙනි බැච් එක මේ ගන්න යන්නේ. එතකොට අපි අත්දැකීමෙන්ම දැනගත්ත ඒක දහවුරු වුණා. මාස 8ක් යන්නෙත් නැහැ. මොකද අම්මා තාත්තගේ සහයෝගය අපිට ලැබෙන නිසා. සතියේ පුරාවට ඒ අම්මා තාත්තා ඇක්ටිවිටිස් පවා කරනවා ගෙදරින්. ඒ නිසා අපිට මාස 5 6 යනකොට එක ලෙවල් එකක් ඉවර කරගන්න පුළුවන්. ෆවුන්ඩේෂන් 1 ඉවර වුණාට පස්සේ අපි ෆවුන්ඩේෂන් 2 කියන ලෙවල් එකට යනවා. ඊට පස්සේ ෆවුන්ඩේෂන් 2 එකෙන් පස්සේ ආයේ මේ බිගිනර් එකයි ලෙවල් 1 එකයි යාලා ඉන්න අවශ්‍ය නැහැ. ඒ මුලින්දලා මගේ ආපුවා ඊට පස්සේ grade 3 grade 4 මෙයා පැනලා යනවා මෙතෙන්. දැන් මෙතන බිගිනර් ලෙවල් වැටෙනවා මොකද කරන්නේ? බිගිනර් ලෙවල් වැටෙන්නේ තුනකෝ ඊට ඉහළ පන්තියක ඇල්ෆබෙට් එකවත් බැරි අය. එයාලා මෙතන ඉන්නේ උඩරිම සති දෙකයි. සති දෙකයි මෙතන ඉන්නේ. සති දෙකක් මෙතන හිටියා කියන්නේ එයාට තියෙන්නේ ඇල්ෆබෙට් එක විතරයි අපි පුරුදු කරන්නේ. ඒකට අපි ගාව හදපු පොත් තියෙනවා. කෝඩිය පුරුදු කරනවා සති දෙකක් යන්නේ නැහැ. හරියට අපේ තියෙනවා අත්දැකීමෙන් කියන්නේ සතියකින් අම්මා එක්ක තාත්තා එක්ක එකතු වෙලා ඒ බබාලා මේ ලෙවල් එක අප් කරගත්ත ලෙවල් 1 වලට. හරි. ඉතින් මේ ලෙවල් එකකින් මේකට යනකොට මුදල් ගෙවීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ආයෙ රෙජිස්ට්‍රේෂන් ෆී එකක් ගේන්න ඕනේ නැහැ. අපි අවුරුද්දකම ගන්නේ. ඒ නිසා මේකින් මේකට යනකොට ගෙවීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. අපි සතියක් හෝ දෙකක් මේක ඉඳලා ඇල්ෆබෙට් එක පුළුවන් කියලා කිව්වට පස්සේ අපි පේපර්ස් දෙනවා. අකුරු 26 එකපාරම ලියන් කියලා ඉවර කළාට අකුරු 26 අපිට බැහැ. මොකද ඒක ඉවර කරගන්න ඉවර කළාට නොලෙජ් එක ඔලුවට ගිහින් අපි අකුරු පහෙන් ෆයිල් ටෙස්ට් කරන්න පේපර්ස් දෙනවා. අවසාන පේපර් එකටත් හරියටම අකුරු 26ට පේස් කරලා තිබ්බොත් එයාම ලෙවල් 1 අපි දානවා. හරි. ලෙවල් 1 මෙයා එනකොට කරගෙන ගිහිල්ලා නම් පාඩම් දෙක තුනක් අපි ඒ වීඩියෝස් ටික මෙයාට දීලා තමයි ලෙවල් 1 ගන්න. ඒකට ගෙදරින් බලලා ලෙවල් 1 එකට එන්න පුළුවන්. යන පන්තියට එන්න පුළුවන්. හරි. ලෙවල් 1 එකේ ඉන්නවා මාස 5ක් විතර. මාස 4ක් පහකින් අපි ලෙවල් 1 එක කම්ප්ලීට් කරනවා. මූලික නොලෙජ් එක සම්පූර්ණ ඉංග්‍රීසි නොලෙජ් මූලික නොලෙජ් එක දෙනවා. අපි වීඩියෝස් දානකොටදී අර පොත්වල වීඩියෝස් දානවා බලන්න පුළුවන් මේවා මොනවද උගන්වන්නේ කියලා. ඊට පස්සේ මේකෙන් පස්සේ අපි යනවා මෙතන ඉන්නේ ලෙවල් 1 ඉන්නේ මේ 3 මාස ලෙවල් වල මූලික නොලෙජ් එක අඩු අය. එයාලව මේ ලෙවල් 1 එක කම්ප්ලීට් කරාට පස්සේ හිමි ග්‍රේඩ් වලට දානවා. 5 6 7 8 9 හිමි ග්‍රේඩ් එකට දාන්නේ මේ ලෙවල් එක කම්ප්ලීට් කරාට පස්සේ. හරි. අනිත් කාරණාව පැහැදිලි කරන්න ඕනේ. මෙයාලට අපි සෑම ලෙවල් එකකටම නිර්මාණය කරපු පොත් තියෙනවා. හරි. ඒ අපි පොත් දෙන්න හේතු ප්‍රධාන හේතු තමයි මේ රියල් එස්ටේට් ඉංග්‍රීසි ප්‍රෝග්‍රෑම් එකේ පිළිවෙල. සහ පොත්වල පිරිසුදුකම පිළිවෙල අපි ගොඩාක් අගය කරන දෙයක්. පිළිවෙලට නෝට් එකක් ලියන්න අකුරු ලස්සනට හරියට ලියන්න. ඉතින් ඒක අපි ළමයින් එක ගැටිලා අත්දැකීමෙන් බලනකොට ළමයි තනියම පොතක සටහන් කරගත්තාම මේක පිළිවෙලක් නැහැ විධිමත් භාවයක් නැති වෙන්න පුළුවන් ටොපික්ස් එහෙම හැමතැනම දාලා. ඊට පස්සේ ලිවීම පිළිවෙල. ඒ වගේ හේතු නිසා අපි මේ හැම ලෙවල් එකකටම නර්සරි ඉඳලා 13 වෙනකම් උගන්වන ස්ටඩි පැක් එකක් බුක් පැක් එකක් වෙල් ප්ලෑන්ඩ් බුක් පැක් එකක් මනාව සැලසුම් කළ ළමුන්ගේ දැනුම මට්ටම අනුව ඕනම දැනුම මට්ටමක ඉන්න බබෙක්ට ලෙවල් එකකට දෙතොත් එයාට අපි පොත් කට්ටල එකක් නිර්මාණය කරලා දෙනවා. හරි. දැන් මේක ෆ්‍රී නොමිලේ කරන ක්ලාස් එකක් නේ. රුපියල් 80 කියන අවුරුද්දටම ගෙවන පොඩි ගාණක් නේ. හරි. අවුරුද්ද පුරාවටම මාසික ගාස්තුවක් එන්නේ නැහැ. නොමිලේ ක්ලාස් එකක් නිසා මේ බුක් පැක් එක මම ගන්න අනිවාර්යෙන් නිර්දේශ කරන්නේ නැහැ. මේක ඇති හැකි කට්ටිය ඒ බුක් වීඩියෝ එකක් දානවා. හැම ලෙවල් එකකටම දැන් ෆවුන්ඩේෂන් 1 ෆවුන්ඩේෂන් 1 එකේ තියෙන බුක් පැක් එකේ මොනවද පොත් තියෙන්නේ? ඒක ගොඩක් වැදගත්. ඒ ලෙවල් වල ඉගෙන ගන්න දේවල් අම්මා තාත්තට තේරුම් ගන්න. උගන්වන දේවල් මොනවද උගන්වන්නේ? ඉතින් ඒකේ තියෙනවා වීඩියෝ එකේ මේ හැම එකකටම කෝඩ් එකක් එහෙම දීලා තියෙනවා පොතකට. ඒ පොතේ කෝඩ් එක සහ පොතේ නම තියෙනවා. පොතේ පිටු ගණන තියෙනවා. පොතේ අන්තර්ගතය පොත පෙරලනවා වගේ ඕම වීඩියෝ එකේ ප්ලේ සහ පොතේ මිල සඳහන් කරලා තියෙනවා. එතකොට ඔය අරස්ටා ඔක්කොම සම්පූර්ණ කරපු හැම ලෙවල් එකකටම වීඩියෝ එකක් තියෙනවා. ඒ වීඩියෝ එක අපි දානවා ගෲප් වලට ඇඩ් වුණාට පස්සේ. ඒක බලලා මේ පොත්වල මිල ගණන් තමන්ට තීරණය කරලා අවශ්‍ය පොත් තෝරගන්න පුළුවන්. හරි. අවශ්‍ය පොත් තෝරගන්න පුළුවන්. ඒ තෝරගත්තට පස්සේ ඒකේ වීඩියෝ එක පැහැදිලි කරන ඔයාලට එන්නේ කුරියර් මාර්ගයෙන් තමයි පොත් ටික එන්නේ. අවශ්‍ය අයට පමණයි. හරි. කුරියර් මාර්ගයෙන් පොත් ටික ආවට පස්සේ ඒ මුදල් ගෙවන්න ඕනේ කුරියර්ට. පොත් ටික අතර ලැබුණාට පස්සේ තමයි මුදල් ගෙවන්න ඕනේ. ඒක ගෲප්ස් වලට ගියාට පස්සේ අපි ඒ පිළිබඳව දැනුවත් වෙනවා. එතකොට දැන් මෙතන ෆ්‍රී ක්ලාස් එකක් නිසා ආපු අය ඉන්නවනේ. අපිට මුදල් නැති නිසා ආපු අය. එහෙම මේ පොත් ඕඩර් කරන්න අවශ්‍ය නැහැ. මොකද මම පොත් දෙන්නේ ගන්න ඕනම කට්ටියට විතරයි. ගන්න හැකියාවක් නැති කට්ටිය මොකද කරන්නේ? මම ක්ලාස් වල ස්ටඩීස් කරනකොට අධ්‍යයන කටයුතු කරනකොට ඒක සිද්ධ කරන්නේ PDF එක ඕපන් කරලා. PDF එක ඕපන් කරලා කරනකොට පුළුවන් අවශ්‍යයට සටහන් කරගන්න පුළුවන්. පොත් ගැනීම අනිවාර්ය වෙන්නේ නැහැ නිසා. පොත් එතකොට සටහන් කරගෙන PDF නැත්නම් ස්ක්‍රීන්ෂොට් අරගෙන ඒ වගේ වැඩ පිළිවෙලක් කරගන්න පුළුවන් පොත් ගන්න නොහැකි අය. ඒ නිසා ඒකේ ගැටලුවක් නැහැ. අර ඒ වගේ හැම ලෙවල් එකකටම අපි පොත් නිර්මාණය කරලා තියෙනවා. ඒවා වීඩියෝස් ගෲප් එකට ගියාට පස්සේ අපි දානවා. දැන් සියලුම විස්තර පැහැදිලි කිරීම කරලා අවසానයි. තව මම ඔයාලා දැන් මේ වීඩියෝ එක අද බලනවනේ. අද 7ට තමයි දැන් බලන්නේ රාත්‍රී 7ට.
ඒ බැලුවට පස්සේ හෙට දිනේ ඇතුළත පන්තියට සහභාගී වෙන කට්ටිය අර ග්‍රේඩින් ටෙස්ට් එක කරලා ඒක එවන්න ඕනේ. දැන් මුදල් ගෙවීම ඒක පසුකාලීන කරගන්න ගැටලුවක් නැහැ නේ අර මේ දිනවල ලොක්ඩවුන් නිසා. ඒ නිසා දවසක් ඇතුළත වීඩියෝ එක බලලා දවසක් ඇතුළත ඉක්මන් කරලා ඔයාලා මේ ග්‍රේඩින් ටෙස්ට් එක එවලා හිමි ග්‍රේඩ් එක අරගෙන ස්ටඩි ගෲප් එකට යන්න. ෆවුන්ඩේෂන් 1 ලා නම් මේක ඉක්මනට ගමන් දාන්න පුළුවන් ෆවුන්ඩේෂන් 1 ද 2 ද කියලා. ඒක ඔයාලගේ පැත්තෙන් ඉක්මනින් සිද්ධ වෙන්න ඕන දෙයක්. හේතුව තමයි දැන් මේ දිනවල අපි ඉදිරියේදී පන්ති පටන් ගන්න මොහොම කරගෙන යනවා. කරගෙන යනකොට තමයි ඔයාලා සමහරවල් සම්බන්ධ වෙන්නේ. ඒ සම්බන්ධ වෙනකොට පසුගිය වීඩියෝ එකක් දෙකක් තුනක් නම් අපිට ඒවලා ඔයාලට ඒක බලලා එන්න කියලා කියන්න පුළුවන්. තව ගොඩක් පහ වුණොත් එහෙම. එතකොට වීඩියෝ 5-6ක් කරනවා. ඒකට ගැටලුවක් වෙනවා. ඒ නිසා මේ වීඩියෝ එක බලලා අවසන් වුණ ගමන්ම අර පේපර් එක කරන්න ගන්න පේපර් එක කරලා ඉවරයි. එහෙම නැත්නම් ෆවුන්ඩේෂන් 1 2 කියලා අපිට දන්නවනේ. එතකොට අර අපි කතා කරපු විදිහට ඒ ප්‍රසිද්ධිය එක සිද්ධ වෙලා අවසාන ප්‍රතිඵල වෙන්න ඕනේ ස්ටඩි ගෲප් එකකට යන්න. new group link එකක් අරගෙන අධ්‍යයන කටයුතු සුද්ධ කරන group එකකට යන්න තමයි අවසානයේ සිද්ධ වෙන්න ඕනේ. දැන් මේ වීඩියෝ එක බලලා ඉවරනට පස්සේ මේ වීඩියෝ ඊට පස්සේ මම ඔයාලට ඉල්ලුවත් එකක් දාන්න PDF එක දාන්න. PDF එක දාන්න. ටයිම් ටේබල් එක දාන්න. මේ වීඩියෝ බලලා ඊට පස්සේ ඔයාලා බලන්න ඔයාලා ඉන්න group එකටම PDF එක දාන්නම් grading test එකේ ටයිම් ටේබල් එක දාන්න. ඒ වගේම account number එක දාන්න. account number එක දාන්න. ඔන්න ඔය ටික. ඔව් මේ තුන මම ඔයාලා ඉන්න groups වලටම send කරන්න. හරි. එතෙන්ටම තව කාරණාවක් තියෙනවා. දැන් මේක දෙමාපිය කේන්ද්‍රීය වැඩසටහනක්. එතකොට අපි දෙමාපියන්ට කියලා දෙන්නේ 1 සිට 5 වසර දක්වා බාලගේ ස්ටඩිස් මොනවද ඒ දවස් විද්‍ය කරන්න කියලා එක්කම අම්මලා තාත්තලා පැහැදිලිමත් කරන්නේ. ඉතින් එහෙම වුණාම අම්මලා තාත්තලාට යම් කිසි නොලෙජ් එකක් තියෙන්න ඕන නේද? ඉංග්‍රීසි පිළිබඳව. ඉතින් ඒකට මේ රියලිස්ටික් ඉංග්‍රීසි ප්‍රෝග්‍රෑමින් වැඩසටහනක් සූදානම් කරලා තියෙනවා. අම්මලා තාත්තලාට ඉංග්‍රීසි ටික හදා ගන්න අවස්ථාවක්. ඔය සමහර කට්ටිය පෝස්ට් එක දැකලත් ඇති. අම්මලා තාත්තලාට ඉංග්‍රීසි ටික හදා ගන්න අවස්ථාවක් තියෙනවා. ඒකෙදි කරලා දෙන්නේ අපිට මේ කටින් පිට වෙන සිංහල වාක්‍ය ඉංග්‍රීසි වලට කොහොමද ඊටමත් ඉක්මනින් පෙරලා ගන්න. හරිද? දැන් අපි කටින් මෙහෙන් සිංහල වාක්‍ය වල මේ පැත්තේ ඉංග්‍රීසි වාක්‍ය වල කොහොමද ඉක්මනටම ඉංග්‍රීසි වලට පෙරලාගෙන අපි ප්‍රකාශ කරන්නේ කියලා දෙනවා. මේ ග්‍රැමර් ආස්පෙක්ට්, ව්‍යාකරණ ආස්පෙක්ට්. ඒක නොලෙජ් එක නැති අම්මා තාත්තා කෙනෙක් තුනක් සම්බන්ධ වෙලා ඒක නොලෙජ් එක අප් කරගන්න පුළුවන්. හරි. ඊටමත් සරලව පැහැදිලිව. විශාල කාලයක් අපි ගන්න මාස එකමාරකින් ඕක කරලා දෙන්න. කරලා ඊට පස්සේ අවසානයේදී තමන් තනියම කොහොමද ඉංග්‍රීසි ටික හදාගෙන යන්නේ කියන එකට පාරක් කපලා දෙනවා. සහ ඉංග්‍රීසි එපා වෙලා හිටපු ඉංග්‍රීසි අමාරුයි කියලා හිතුවාට ඒක මනස සැහැල්ලු කරලා ඉංග්‍රීසි අමාරු නැහැ කියන මතය ඇති කරලා අපි සාමාන්‍ය විදිහට ග්‍රැමර් ආශ්‍රයෙන් ඉංග්‍රීසි කොහොමද සිංහල ඉංග්‍රීසි වලට කන්වර්ට් කරගන්නේ කියන එක කන්වර්ට් කරලා කොහොමද සාමාන්‍යයෙන් ගැටයක් ගහගෙන මේ ඉංග්‍රීසි ටික ඇදගෙන යන්නේ කියන එක කියලා දෙනවා. ඉතින් ඒක මාසෙ එකමාරයි ඒක නොමිලේ නෙමෙයි ඒකට රුපියල් 1500ක මුදලක් අය කරනවා. ඉතින් ඒ පෝස්ට් එකක් මම ඕන දෙමාපියන්ට අවශ්‍ය නැහැ දාන්න PDF එක ටයිම් ටේබල් එක account number සහ අවසානයේ දාන්න දෙමාපියන්ගේ ක්ලාස් එක පිළිබඳ විස්තර ඇතුළත් කරලා හදපු පොඩි පෝස්ට් එකක් තියෙනවා ඒක දාන්න. තව දෙයක් දාන්න මේ ස්ටඩි සර්කල් එක මේ සැකස්ම සහ මේ අධ්‍යයන ක්‍රමවේදයට කැමති අය ඉන්නවා. එයාලා තමන්ගේ යාළුවන්වත් දැනුවත් කරන්න. දැනුවත් කරලා ඇත්තටම මේක නොමිලේ පාඨමාලාවක් මාසිකව කිසිදු ගාස්තුවක් අය කරන්නේ නැහැ. රෙජිස්ට්‍රේෂන් ෆී එකක් ගන්නෙත් ඒ ගන්න හේතුවක් කිව්ව නැත්නම් ඒක ගන්න එක අපිට ඒක කරලා දෙන්න පුළුවන්. ඒ නිසා මේක අවශ්‍ය වෙනවා ෂෙයා කරගන්න. ඒ පෝස්ට් එකක් මම මේ වීඩියෝ එක අවසානයේ වල ඉවන්න. එතෙක්කම ඔයාලට මේ සම්බන්ධව කුමන ගැටලුවක් තියෙනවා. අද ගත්තේ ඔන්ලයින් මීටින් එකක් නෙමෙයි. සාමාන්‍ය රෙකෝඩින් එකක් නෙමෙයි යන්නේ. මේ සම්බන්ධව ඔයාලට අහන්න ඕනම ගැටලුවක් තියෙනවා නම් මෙන්න මේ නම්බර් එක මගේ. මේ නම්බර් එක මගේ. මේ නම්බර් එකට ඔයාලා දුරකථන නැමතුමක් ගන්න. නැත්නම් මැසේජ් එකක් දාන්න ඕනම ගැටලුවකට පිළිතුරක් ලබා දෙනවා. එතකොට මේ ඕන මේ බෝඩ් එකේ තියෙන ටික ඕන අවශ්‍ය නම් ස්ක්‍රීන්ෂොට් එකක් ගන්නත් පුළුවන්. ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න. එහෙම නැත්නම් මේ වීඩියෝ එක ප්ලේ වෙනවනේ. වීඩියෝ ප්ලේ වෙනකොට ඔක ආයෙ ප්ලේ කර කර බලන්න පුළුවන්. අන්න ඒ කාරණා නිසා තමයි Zoom meeting එකක් ගන්න නැතුව වීඩියෝ එකක් ගෙනත්. මගේ අදහස් ටික සරලව ඔයාලට දෙන්නත් පුළුවන්. බාධා එන්නේ නැහැ අනවශ්‍ය දෙයක්වත්. ඒ නිසා පැහැදිලි සිග්නල් ප්‍රශ්න එන්නේ නැහැ. ගොඩාක් හොඳට මේක සංනිවේදනය කරගන්න ඕන නිසා වීඩියෝ එකක් විදිහට ගෙනාවා. එහෙනම් පැහැදිලි ඇති කියලා හිතනවා මම ඔයගේ ඕනම ගැටලුවක් මේ ස්ටඩි සර්කල් එක සම්බන්ධ ඕනම ගැටලුවක් ඔයාලට આવොත් මෙන්න මේ නම්බරයකට කෝල් එකක් ගන්න. 077 045 1272 077 කියන නම්බරයකට ඕනම ගැටලුවක් තිබ්බොත් දුරකථන නම්බරයක් ලබා ගන්න. උදේ කියලා ෆෝන් එකේ 5 bless and